ආදරෙන් දරුණු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. අපි ගිය සතියේ ඉවර කරා නිෂ්පාදිත මිශ්‍රය සම්පූර්ණයෙන්ම කතා කරලා අලෙවි මිශ්‍රයේ ප්‍රධාන මිශ්‍රය වන අලෙවි මිශ්‍රයේ විචල්යන් හතරක් තියෙනවා. නිෂ්පාදිතයේ මිල ස්ථානය හා ප්‍රවර්ධනය. ඒකෙන් නිෂ්පාදිත මිශ්‍රය අපි සාකච්ඡා කරලා ඉවර කරා. අද දවසේ අපි ඔබට අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරනවා මිල මිශ්‍රය පිළිබඳව. මිල මිශ්‍රය අපි කියනවා price mix එක. price mix එක. මිල මිශ්‍රය. එතකොට අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු මේකේ මෙන්න මේ මිල කියන සාධකයට. මිල ඒ කියන්නේ price කියන සාධකයට. මොකද්ද මේ මිල කියන්නේ කියලා. එතකොට දරුවනේ මිල අපිට විවිධ ආකාරයට අර්ථ දක්වන්න පුළුවන්. විවිධ නිර්වචන තියෙනවා. නමුත් අපි අපේ විශේෂ නිර්දේශයට අදාළව සලකා බැලුවොත් මිල නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා දැන් ව්‍යාපාරයකටත් වඩා වැදගත් සාධකයක් තමයි මිල කියලා කියන්නේ. ඒකට හේතුව මිල මත තමයි ව්‍යාපාරයේ ලාභය තීරණය වෙන්නේ. ඒ වගේම තමයි පාරිභෝගිකයාත් වඩා වැදගත් වශයෙන් සැලකෙන සාධකයක් තමයි මිල කියන්නේ. ඒ කියන්නේ මිල වැඩිවීම පාරිභෝගිකයාට ඍජුව බලපානවා. පාරිභෝගිකයා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන නිසා ව්‍යාපාරයක් මිල තීරණය කරද්දී වඩා සැලකිලිමත් විය යුතුයි. එතකොට අපි කල්පනා කරොත් මිල කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි දන්නවා අපිට වෙළඳ සැලකට ගිහිල්ලා ගැනුම්කරුවෙක් විදියට අදාළ මිල ගෙවන්නේ නැතුව කිසිම භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගන්න බෑ. එතන මිල ගෙවලා තමයි මුදල ගෙවලා තමයි භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගන්න වෙන්නේ. කියන්නේ යම්කිසි මුදල්මය අගයක් සෑම භාණ්ඩයකටම හෝ සේවයකටම තියෙනවා. ඒක නිසා ඒ භාණ්ඩයේ හෝ සේවයේ මුදල්මය අගය නැත්තම් මිල ගෙවන්න නැතුව අපිට භාණ්ඩයක් ලබා ගන්න බෑ. එතකොට අපි මිල කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගැනීමේදී ගැනුම්කරුවෙක් විසින් ගෙවන මුදල්මය අගය අපි කියනවා මිල කියලා. භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගැනීමේදී ගැනුම්කරුවෙක් විසින් ගෙවන මුදල්මය අගයට අපි කියනවා මිල කියලා. අපි දන්නවනේ ඉතින් භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගනිද්දී ඒ භාණ්ඩයේ හෝ සේවයේ ගාණ මුදලින් අපි ගෙවන්නේ නැහැ. එතකොට භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගැනීමේදී ගැනුම්කරුවෙක් විසින් ගෙවන මුදල්මය අගයට අපි කියනවා මිල කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් භාණ්ඩයක් හෝ සේවයක් අත්පත් කර ගැනීම සඳහා පාරිභෝගිකයා දරන නැත්නම් ගැනුම්කරු දරන පිරිවැය මිල කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන්. භාණ්ඩයක් හෝ සේවයක් අත්පත් කර ගැනීමේදී පාරිභෝගිකයා දරන පිරිවැය. ඒ කියන්නේ ගෙවන අගය කියන්නේ දරන පිරිවැයනේ පාරිභෝගිකයා. ඒක ඕන විදිහකට ඕක අර්ථ දක්වන්න පුළුවන්. ඒක මම පැහැදිලි කරේ විවිධ ආකාරයට මිල අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඊට පස්සේ මම කැමති ඔබගේ අවධානය යොමු කරන්න දැන් මේ කුමන ස්වභාවයේ ව්‍යාපාරයක් වුණත් එතකොට ඒක ව්‍යාපාරයේ ස්වභාවය ව්‍යාපාරයේ ප්‍රමාණය බලපාන්නේ නැහැ. කුමන ස්වභාවයේ ව්‍යාපාරයක් වුවත් ඒ ව්‍යාපාරයේ අලෙවි කරන භාණ්ඩය සඳහා නැත්නම් සේවය සඳහා මිලක් තීරණය කළ යුතුමයි. එතකොට ඕනෑම ආර්ථික කටයුත්තකදී මිල විවිධ ආකාරයෙන් ප්‍රකාශ කිරීමක් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ මිල කියන එක විවිධ විදියට කියන්න පුළුවන්. දැන් අපි ගෙයක් කුලියට ගත්තොත් ගෙවන මිල තමයි මුදල්මය අගය තමයි ගෙවල් කුලිය. එතකොට බද්දට ගත්තොත් අපිට බදු කුලියක් ගෙවන්න වෙනවා. එතකොට වැටුප් ගෙවන්න වෙනවා. ඒ වගේම පොලි ගෙවන්න වෙනවා. වාරික ගෙවන්න වෙනවා.
ගාස්තු ගෙවන්න වෙනවා. එතකොට අපිට මිල විවිධ ආකාරයෙන් ඔය මම කියපු විදිහට බදු කුලී, ගෙවල් කුලී, වැටුප්, වාරික, පොලි, ගාස්තු, බිල් යන ආදී විදිහට මිල විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. එතකොට අපි මුදල ගෙවිය යුතුයි. මුදල් මේ අගය ගෙවිය යුතුයි. එතකොට අපිට අපි නිර්වචනය කරා මිල කියන්නේ මොකක්ද කියලා භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගැනීමේදී ගැනුම්කරුවෙක් විසින් ගෙවන මුදල්මය අගය මිල. එතකොට මිල විවිධ ආකාරයෙන් ප්‍රකාශ කිරීමක් අපිට දකින්න පුළුවන්. එතකොට ඕනනම් අපිට උදාහරණ දාලා ලියන්න පුළුවන් ගෙවල් කුලි, බදු කුලි, වැටුප්, වාරික, පොලි, ගාස්තු යන ආදී ඕනනම් බිල් යන ආදී වශයෙන් විවිධ ආකාරයට විවිධ භාණ්ඩ හා සේවා සඳහා මිල ප්‍රකාශ කිරීමක් අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි අවධානය යොමු කරොත් අපේ මාතෘකාවට මොකක්ද මිල මිශ්‍රය කියන්නේ කියලා. අපි නිර්වචනය කරේ මිල මිශ්‍රය කියන්නේ මොකක්ද කියලා. එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එතකොට භාණ්ඩයක මිල මම කිව්වා පාරිභෝගිකයාටත් වඩා වැදගත් සාධකයක්, ව්‍යාපාරිකයාටත් වඩා වැදගත් සාධකයක්. ඒක නිසා ඉලක්ක වෙළඳපොළක භාණ්ඩයක මිල නියම කරද්දී ගැනුම්කරුවා සෑහීමකටපත් වෙන්නත් ඕනේ. එතකොට ව්‍යාපාරිකයාට උපරිම ආදායමක් පිළිවෙතුමක් ලබා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. දෙපාර්ශ්වයම ආරක්ෂා වෙන විදියට මිල වැඩිත් නොවි මිල අඩුත් නොවි දෙපාර්ශ්වයේම අරමුණු ඉටු වෙන විදියට මිලක් නියම කළ යුතුයි. ඒක නිසා අපි කියනවා ඉලක්ක වෙළඳපොළක ගැනුම්කරුවන් තෘප්තිමත් වන අයුරින්ද උපරිම වෙළඳ පිරිවැටුමක්, ඒ කියන්නේ ව්‍යාපාරිකයාට පිරිවැටුම කියන්නේ ආදායම, උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකි වන අයුරින්ද, තොර දෙපාර්ශ්වයම ආරක්ෂා වෙනවා. අයුරින්ද නිෂ්පාදිතයක් සඳහා ගැනුම්කරුවෙක් විසින් ගෙවිය යුතු වටිනාකම නිශ්චය කිරීම, නිෂ්පාදිතයක් සඳහා ගැනුම්කරුවෙක් විසින් ගෙවිය යුතු වටිනාකම, ඒ කියන්නේ මුදල්මය අගය නිශ්චය කිරීමට අපි කියනවා මිල නියම කිරීම කියලා. ඔන්න එතකොට තමයි විශේෂ කාරණාවක් මගෙන් පිට වුණා. මිල නියම කිරීම කියන්නේ මොකක්ද කියලා. එතකොට මම කිව්වේ ඉලක්ක වෙළඳපොළක ගැනුම්කරුවන් ඉලක්ක වෙළඳපොළක ගැනුම්කරුවන් තෘප්තිමත් වන අයුරින්ද මෙන්න මේ ව්‍යාපාරිකයාට උපරිම වෙළඳ පිරිවැටුමක් ඒ කියන්නේ ආදායම උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකි වන අයුරින්ද නිෂ්පාදිතයක් සඳහා ගැනුම්කරුවෙක් විසින් ගෙවිය යුතු වටිනාකම නිශ්චය කිරීම අපි කියනවා මිල නියම කිරීම, මිල කිරීම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන එකට ප්‍රයිසිං කියලා. මිලක් නියම කිරීම, මිල නියම කිරීම. මෙන්න මේ මිල නියම කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් විසින් ගනු ලබන සියලුම ක්‍රියාකාරකම් වලට අපි කියනවා නැත්නම් ක්‍රියාමාර්ග වලට අපි කියනවා මිල මිශ්‍රය කියලා. එතකොට මම පැහැදිලිව නිර්වචනය කරොත් මිල මිශ්‍රය කියන්නේ මොකක්ද කියලා. ඉලක්ක වෙළඳපොළක ගැනුම්කරුවන් තෘප්තිමත් වන අයුරින්ද උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකිවන අයුරින්ද නිෂ්පාදිතයක් සඳහා ගැනුම්කරුවන් විසින් ගෙවිය යුතු වටිනාකම නිශ්චය කිරීම, මිල නියම කිරීම වන අතර ඒ සම්බන්ධයෙන් ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග මිල මිශ්‍රය ලෙස අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඒතකොට ටිකක් දිගයි වගේ තේරුණාට එච්චර අමාරු නැහැ. අපි කියන්නේ ඉලක්ක වෙළඳපොළක ගැනුම්කරුවන් උපරිම ලෙස තෘප්තිමත් වෙන්නත් ඕනේ. උපරිම වෙළඳ පිරිවැටුමක් ව්‍යාපාරිකයට ලබා ගන්නත් පුළුවන් වෙන විදියට නිෂ්පාදිතයක් සඳහා ගැනුම්කරුවෙක් ගෙවිය යුතු
වටිනාකම නිශ්චය කිරීම නියම කිරීම නැත්නම් අපි කියනවා නිගමනය කිරීම මිල නියම කිරීම වන අතර ඒ සම්බන්ධයෙන් ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග මිල මිශ්‍රය ලෙස අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඒතර මම කාරණා කීපයක් පැහැදිලි කරා. මිල කියන්නේ මොකක්ද? මිල නියම කිරීම කියන්නේ මොකක්ද? ඒ වගේම මිල මිශ්‍රය කියන්නේ මොකක්ද කියලා දරුවනේ මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මේ කාරණා කීපය පිළිබඳව. ඊට පස්සේ මම කැමතියි ඔබේ අවධානය යොමු කරන්න මෙන්න මේ කාරණාවට ව්‍යාපාරයක් ඉලක්ක වෙළඳ පොලක ඒගොල්ලන්ගේ අලෙවි කරන අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා අපි කිව්වා ප්‍රධාන සාධක හතරක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ කියන්නේ 4Ps කෙරෙහි. නේද? එතකොට කාරණා හතරයි නිෂ්පාදිතය එක නිෂ්පාදිතය මිල ස්ථානය හා ප්‍රවර්තනය. එතකොට අපි මෙන්න මේක සාකච්ඡා කරා. දැන් අපි ඉන්නේ මෙතන මිල මිශ්‍රය. එතකොට අලෙවි මිශ්‍රයේ විචල්යන් හතරින් මෙන්න මේ මිල කියන සාධකය වඩා වැදගත්. ඔබ දන්නවද කියලා මම දන්නේ නැහැ. ඒ ගැන ඔබට තේරෙනවා ඇති. පාරිභෝගිකයා යම්කිසි පිරිවැයක් දරලා භාණ්ඩයක් ලබා ගන්නවා කියලා කියන්නේ ව්‍යාපාරිකයාට ආදායමක් උපයන්න පුළුවන්. එතකොට අලෙවි මිශ්‍රයේ විචල්යන් හතරින් ව්‍යාපාරිකයාට ආදායමක් ලැබෙන පිරිවැටුමක් ලැබෙන එකම විචල්ය වෙන්නේ මිල පමණයි. අනිත් විචල්යන් තුනම නියෝජනය කරන්නේ පිරිවැය. පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදිතය කියන්නේ භාණ්ඩයක් හදන්න පිරිවැයක් දරන්න එපා. ස්ථානය කියන්නේ බෙදා හැරීම සඳහා පිරිවැයක් දරන්න එපා. ප්‍රවර්ධනය කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වගේ පාරිභෝගිකයා දැනුවත් කරන වැඩපිළිවෙළවල්නේ. ඒ සඳහා පිරිවැයක් දරන්න ඕනේ. එතකොට ඔය දරන සියලු පිරිවැය මිලෙන් තමයි ව්‍යාපාරයක් ආවරණය කරගන්න ඕනේ. ඒක නිසා මිල තීරණය කිරීම වඩා සැලකිලිමත්ව කළ යුතු කාරණාවක් වෙනවා. ඒතකොට ඒකත් ඔබ තරේ හිතේ මතක තියාගන්න ඕනේ. විශේෂ කරුණක් යටතේ සඳහන් කරගන්න. අලෙවි මිශ්‍රයේ විශේෂ කරුණක් යටතේ සඳහන් කරගන්න. අලෙවි මිශ්‍රයේ විචල්යන් අතරින් ව්‍යාපාරයට ආදායමක් ලබා දෙන එකම විචල්ය වන්නේ මිල වේ. අලෙවි මිශ්‍රයේ විචල්යන් අතරින් නේද හතරක් තියෙනවා. ව්‍යාපාරයකට ආදායමක් ලබා දෙන එකම විචල්ය වන්නේ මිල කියන සාධකය වේ. මිල වේ. ඒකත් හොඳට හිතේ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මම කැමති ඔබේ අවධානය යොමු කරන්න දරුවනේ මිල නියම කිරීමේ පරමාර්ථ මොනවාද කියන කාරණාව පිළිබඳව. ඒකට ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් දරුවන්ට මිල නියම කිරීමේ පරමාර්ථ. මිල නියම කිරීමේ පරමාර්ථ. මිල නියම කිරීමේ පරමාර්ථ ඊටම කල්පනාවෙන් ව්‍යාපාරයක් කරන්න ඕනේ. එතකොට මේ මිල නියම කිරීමේ පරමාර්ථ කියලා කියන්නේ ව්‍යාපාරයක් භාණ්ඩයක් සඳහා මිලක් නියම කිරීම තුළින් අනාගතයේදී අපේක්ෂා කරන්නේ මොනවාද කියන එක තමයි මිල නියම කිරීමේ පරමාර්ථයර්ථය අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මිල නියම කිරීම හරහා ව්‍යාපාරයක් අනාගතයේදී අපේක්ෂා කරන ප්‍රතිඵල මොනවාද කියන එක. මොනවාද මේ හරහා දැන් අපි කියන්නේ පරමාර්ථ කියලා කියන අපි ඉටු කර ගැනීමට අපේක්ෂා කරන දේවල්. එතකොට මිල නියම කිරීම හරහා නේද භාණ්ඩයකට මිලක් නියම කිරීම හරහා අනාගතයේදී ව්‍යාපාරයක් අපේක්ෂා කරන්නේ මොනවද කියන එක තමයි මිල නියම කිරීමේ පරමාර්ථයර්ථය අපි සාකච්ඡා කරන්නේ. එතකොට භාණ්ඩයක් මිල නියම කිරීම හරහා ඉටු කර ගැනීමට අපේක්ෂිත පරමාර්ථ පහක් තියෙනවා. ඉටු කර ගැනීමට අපේක්ෂිත පරමාර්ථ පහක් තියෙනවා. බරපතල කාරණා නෙමෙයි දරුවනේ, ඊටම පහසු කාරණා. එකක් තමයි වර්තමාන ලාභ උපරිම කර ගැනීම. මිල නියම කිරීම හරහා ව්‍යාපාරයක්
බලාපොරොත්තු වෙන ඔබ දන්නවා මිලක් නියම කරලා බඩු විකුණලා ව්‍යාපාරයක් උත්සාහ කරන්න පුළුවන් තරම් ලාභ උපරිම කරගන්න. එතකොට වර්තමාන ලාභ උපරිම කර ගැනීම මිල නියම කිරීම හරහා ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන එක පරමාර්ථයක් ව්‍යාපාරයක්. ඒතර ව්‍යාපාරය වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. වෙළඳ පොලේ තියෙන කොයි වගේ ඉල්ලුමක්ද? භාණ්ඩේට අපිට කොච්චර පිරිවැයක් ගියාද? එතකොට ඉල්ලුම හා පිරිවැය කියන සාධක සලකා බලා ඉහළ ලාභදායීත්වයක් ලැබිය හැකි ආකාරයට මිල නියම කිරීම කෙරෙහි ව්‍යාපාරයක් මෙහිදී අවධානය යොමු කරන්න ඕනේ. මම කිව්වේ ඉල්ලුම හා පිරිවැය යන සාධක සලකා බලා උපරිම නැත්නම් වැඩි ලාභදායීත්වයක් ඉපැයි හැකි ආකාරයට මිල නියම කරන්න ව්‍යාපාරයක් මේ යටතේ කටයුතු කළ යුතුයි. ඊළඟට ව්‍යාපාරයේ බලාපොරොත්තු වන පරමාර්ථය තමයි දරුවනේ මිල නියම කිරීම හරහා වෙළඳ පොලේ රැඳී සිටීම. වෙළඳ පොලේ රැඳී සිටීම. එතකොට ව්‍යාපාරයක් ආරම්භ කරා වගේ නෙමෙයි ආරම්භ කරන කටයුත්තත් අසීරුයි. ඒට වඩා අමාරුයි මේක අඛණ්ඩව වෙළඳ පොලේ රැඳී සිටින්න. ඒකට හේතුව වෙළඳ පොලේ ඉන්නේ අපි විතරක් නෙමෙයි. විශාල තරගකරුවෝ ප්‍රමාණයක් වෙළඳ පොලේ ඉන්නවා. එතකොට මේ වෙළඳ පොලේ තරගකාරීත්වයට අඛණ්ඩව මුහුණ දීමෙන් නේ වෙළඳ පොලේ කටයුතු කිරීම තමයි අපි කියන්නේ වෙළඳ පොලේ රැඳී සිටීම කියලා. එතකොට ඒ සඳහා මිල හරි වැදගත්. නේද? තරගකරුවන් එක්ක හැප්පෙනකොට තරගකාරී මිලකට පවත්නා මිලකට අපිට බහණ්ඩේ සපයන්න වෙනවා වෙළඳ පොලට. ඒ නිසා වඩා කල්පනාකාරීව වෙළඳ පොලේ තරගකාරීත්වය හමුවේ රැඳී සිටින්න පුළුවන් විදියට මිල නියම කිරීම කරේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන තව පරමාර්ථයක් තමයි මිල නියම කිරීම හරහා මේ වෙළඳ පොල කොටස පුළුල් කර ගැනීම. වෙළඳ පොල කොටස පුළුල් කර ගැනීම නැත්නම් වැඩි කර ගැනීම. එතකොට වෙළඳ පොල කොටස පුළුල් කරගන්න නම් අපේ ගනුදෙනුකරුවන් කියන්නේ වෙළඳ පොල කොටස පුළුල් කරගන්නවා කියලා කියන්නේ මම ඔය සාමාන්‍ය පෙළ ළමයින්ටත් අපි පැහැදිලි කරද්දි කියන්නේ උසස් පෙළ ළමයින්ට මේවා පැහැදිලි කරන්න ලේසි. මේ වෙළඳ පොල කොටස කියලා කියන්නේ මේ භූමි කොටස කියන එක නෙමෙයි. මේ වෙළඳ පොලේ ඉන්න ගනුදෙනුකරුවන්ගේ කොටස. එතකොට වෙළඳ පොලේ ගනුදෙනුකරුවන්ගේ කොටස වැඩි කරගන්න නම් නේද? අඩු මිලක් නියම කිරීම කෙරෙහි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මිල අඩු වෙනකොට අපිට ඉල්ලුම වැඩි කරගෙන ගනුදෙනුකරුවන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකයි මේකෙන් පැහැදිලි කරන්නේ. ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා අඩු මිලක් නියම කිරීම කෙරෙහි මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනේ. වෙළඳ පොල කොටස වෙළඳ පොලේ ඉන්න ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තුන්වෙනි කාරණාව. ඊට පස්සේ හතරවෙනි පරමාර්ථය මිල නියම කිරීම හරහා අපි බලාපොරොත්තු වන ගුණත්ව නායකත්වයක් ලබා ගැනීම. ගුණත්ව නායකත්වයක් ලබා ගැනීම. ඒ කියන්නේ මේ වගේ දෙයක් ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොලේ තියෙන ඉහළ ගුණාත්මෙන්. අපි දන්නවා වෙළඳ පොලේ ගුණාත්මක භාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි කේක් වෙළඳ පොල ගත්තොත් ඔබ දන්නවා නේ සුපිරි කේක් කලවි කරන ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාවේ වෙළඳ පොලේ කටයුතු කරනවා. එතකොට හිතන්නකෝ මම කේක් කම්පැනි එකක් පටන් ගන්නවා කියලා. එතකොට අරගොල්ලන්ගේ ගුණත්වයත් එක්කලා හැප්පෙන්නේ කොහොමද? මේ එහෙම ඒ මට්ටමට අපිට එන්න පුළුවන් වුණොත් තමයි අපිට අපේ ව්‍යාපාරය තුළ රැඳී සිටින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මට්ටමට හෝ අභිබවා යන විදියට අපේ භාණ්ඩේ වෙළඳ පොළට ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ සඳහා ඒට ගැළපෙන විදිහට මිල නියම කිරීමේ හැකියාවකුත් අපිට තියෙන්න ඕනේ. එතන මිල නියම කිරීම හරහා අපි ඒකත් බලාපොරොත්තු වෙනවා. ගුණත්ව නායකත්වයක් ලබා ගැනීම අපි ඍජුව පැහැදිලි කරොත් වෙළඳ පොලේ ඉහළ ගුණාත්මක භාණ්ඩ අතරින් තරගකරුවන් අභිබවා යාමට කටයුතු කිරීම අපි කියනවා වෙළඳ පොලේ ඉහළ ගුණත්වයකින් යුතු භාණ්ඩ අතරින්. ඒ කියන්නේ ඉහළ ගුණත්වයකින් යුක්ත භාණ්ඩ ඉදිරිපත් කරන තරගකරුවෝ විශාල ප්‍රමාණයක් වෙළඳ පොලේ ඉන්නවා. ඒගොල්ලන්ව අභිබවා යන අයුරින් කටයුතු කරන්න අපිට පුළුවන් නම්
අපිට අපේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මිල නියම කිරීම හරහා ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා. වෙළඳ පොලේ ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අතුරින් තරගකරුවන් අභිබවා යාම තමයි අපි කියන්නේ ගුණත්ව නායකත්වයක් ලබා ගැනීම කියලා. අවසාන පරමාර්ථ විදිහට අපි ගත්තොත් භාණ්ඩයක මිල නියම කිරීමේ වෙළඳ පොළ සාරය උරා ගැනීම. වෙළඳ පොළ සාරය උරා මේකදී බොහෝ විට තරගකරුවන්ට වෙළඳ පොළේ ඉන්න තරගකරුවන්ට වඩා වැඩි මිලක් නියම කිරීමක් අපිට දකින්න පුළුවන්. ඒ හරහා උත්සාහ කරනවා මේ භාණ්ඩයේ ගුණාත්මකභාවය අනිත් භාණ්ඩ වලට වැඩි කියලා ව්‍යාපාරය තහවුරු කරන්න. ඒ වගේම විශාල භාණ්ඩ ප්‍රමාණයක් වෙළඳ පොළට එවන්නේ නැහැ මේකෙදී. සීමිත භාණ්ඩ ප්‍රමාණයක් වෙළඳ පොළට ඉදිරිපත් කළා නිකන් හිඟයක් වගේ දෙයක් ඇති කරලා නේද පාරිභෝගිකයන්ගේ අවධානය ආකර්ෂණය ලබා ගන්න උත්සාහ කිරීමක් මේ හරහා දකින්න පුළුවන්. එතකොට වැඩි මිලක් නියම කිරීම තුළින් ඉහළ ලාභදායීත්වයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමක් තමයි මේ හරහා බලාපොරොත්තු වෙන්නේ. වෙළඳපොළ සාරය උරා ගැනීම. එතකොට භාණ්ඩයක මිල නියම කිරීම හරහා ව්‍යාපාරයක් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන කාරණා පහක් තියෙනවා. අපි ඒවට කියනවා මිල නියම කිරීමෙන් පරමාර්ථ කියලා. මම හිතනවා ඔබට අවබෝධ වෙන්න ඇති කියලා. එතකොට ඒ කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න මතක තියාගන්න. ඊට පස්සේ අපි එනවා මේ මාතෘකාව යටතේ කතා කරන අවසාන මාතෘකාවට මිල නියම කරද්දී සලකා බැලිය යුතු සාධක කියන කාරණාවට. ව්‍යාපාරයක් මිල නියම කරද්දී සලකා බලන සාධක අපි ලියාගමු ප්‍රශ්නයක්. මිල නියම කිරීමේදී සලකා බලන සාධක මොනවාද? මිල නියම කිරීමේදී සලකා බලන සාධක. ව්‍යාපාරයක් තමන්ගේ භාණ්ඩය හෝ සේවය සඳහා මිලක් නියම කරද්දී නේද සලකා බලන සාධක මොනවද කියන එක. එතකොට භාණ්ඩයකට මිලක් නියම කිරීම ඉතාම කල්පනාකාරීව කරන්න ඕන ව්‍යාපාරිකෙක්. එතකොට භාණ්ඩයක මිල නියම කරද්දී ව්‍යාපාරිකෙක් සලකා බලන සාධක දිහා බලපුවම අපි භාණ්ඩයක මිල නියම කරද්දී භාණ්ඩයක මිල කීයද කියලා තීරණය කරද්දී අවධානය යොමු කරන ප්‍රබලම සාධක තුනක් තියෙනවා. භාණ්ඩයක මිල නියම කරද්දී අවධානය යොමු කරන ප්‍රධානම සාධක තුන තමයි අපි ඒක හඳුන්වනවා 3Cs කියලා. ඒ කියන්නේ තුනම පටන් ගන්නෙ C අකුරෙන්. පළවෙනි එක තමයි cost එක. ඒ කියන්නේ පිරිවැය. ඒ කියන්නේ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරිකයා දරපු පිරිවැය සලකා බලන්නේ නැතුව අපිට භාණ්ඩය මිල නියම කරන්න බෑ. අපි දන්නවා පිරිවැයට යම්කිසි ලාභයක් එකතු කරලා තමයි භාණ්ඩේ මිල නියම කරන්නේ. එතකොට cost එක හරි වැදගත්. භාණ්ඩයක මිල නියම කරද්දී cost එක නැතුව අපිට මිල නියම කරන්න අමාරුයි. ඊට පස්සේ අපිට සලකා බලන්න වෙනවා competitors ලගේ price එක. තරගකරුවෝ මේ භාණ්ඩය විකුණන්නේ කීයටද? අපි කියනවා තරගකරුවන්ගේ මිල ගණන. අපේ භාණ්ඩයේ මිල නියම කරද්දී තාම වැදගත්. ඒ වගේම තමයි කස්ටමර් ඩිමාන්ඩ් එක. පාරිභෝගික ඉල්ලුම. පාරිභෝගික ඉල්ලුම. එතකොට හොඳ ඉල්ලුමක් තියෙනවා නම් අපිට ටිකක් මිල වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තරම් ඉල්ලුමක් නැත්නම් අපිට මිල වැඩි කර ගැනීමේ ගැටලු තියෙනවා. එතකොට cost එක, competitor price එක සහ competitors ලගේ price එකයි customer demand එකයි බලලා තමයි අපි භාණ්ඩයක මිල නියම කරන්නේ. ප්‍රධානම සාධක තුන අපිට ලියා ගන්න පුළුවන්. පිරිවැය, තරගකරුවන්ගේ මිල, පාරිභෝගික ඉල්ලුම. මේ සාධක තුනට අමතරව අතිරේක සාධක කීපයක් කෙරෙහි භාණ්ඩයක මිල නියම කරද්දී අපිට සලකා බලන්න පුළුවන්. හතරවෙනි එක විදිහට අපිට ලියන්න පුළුවන් ඕනනම් රටේ තියෙන ආර්ථික තත්ත්වය.
අපි දන්නවා මේ දවස්වල ලෝක ව්‍යසනයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ වගේ වෙලාවක භාණ්ඩවල මිල වැඩි කරන එක එච්චරම හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් මේ වෙනකොට ඔබ දන්නවා ගෑස් මිල වැඩි කරන්න රුපියල් 500කින් ගෑස් මිල වැඩි කරන්න ඉල්ලීමක් කරනවා. කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 300කින් වැඩි කරන්න ඉල්ලනවා. මෙහෙම ගියොතින් මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ අපි දන්නවා. එතකොට ආර්ථික තත්ත්වයත් රටක මිල නියම කරද්දී අවධානය යොමු කළ යුතු සාධකයක් විදියට අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මිල නියම කරද්දී පස්වෙනි එක අපි දන්නවා ආදේශන භාණ්ඩවල මිල ගණන් පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ආදේශන භාණ්ඩවල මිල ගණන්. ඒ කියන්නේ අපි කුකුල් මස් නම් විකුණන්නේ මාළු විකුණන එක්කෙනාගේ මිල කොහොමද කියන එක පිළිබඳව කුකුල් මස් වල මිල නියම කරද්දී අපි සැලකිලිමත් විය යුතුයි ආදේශන භාණ්ඩයක් විදියට. ඒ වගේම තමයි 6 මිල පාලන නීති. මිල පාලන නීති. ඒතකොට ලංකාවේ මේවා කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක ගැටලු සහගතයි. නේද දරුවනේ? අපි දන්නවා හාල් වලට එහෙම පාලන මිලක් දැම්මට බොහෝ විට ඒක කරගන්න රජයට හැකියාවක් නැහැ. එතන මිල පාලන නීති වලට යටත්ව තමයි සාමාන්‍යයෙන් මිල නියම කිරීම කරන්න ඕනේ. ඒ වගේම තමයි මම කිව්වා මේ පිරිවැයට අපි ලාභයක් එකතු කරලා තමයි භාණ්ඩේ මිල නියම කරන්නේ. එතකොට ඔන්න අපිට තව සාධකයක් විදියට ව්‍යාපාරය අපේක්ෂිත ලාභය මිලට බලපානවා. නේ? පිරිවැය මත 100%ක ලාභදායීත්වයක් නම් අපේක්ෂා කරන්නේ පිරිවැය මත 10%ක ලාභදායීත්වයක් නම් අපේක්ෂා කරන්නේ මිල වෙනස් වෙන විදිය ඔබට තේරෙන්නේ නැති. පිරිවැය මත 5%ක ලාභාන්තිකයක් නම් මිල අඩුයි. පිරිවැය මත 10%ක ලාභාන්තිකයක් ව්‍යාපාරයේ තීරණය කරොත් අපේක්ෂිත ලාභයේ විදියට බලාපොරොත්තු වුණොත් මිල වැඩි කරන්න වෙනවා. ඒතකොට ව්‍යාපාරයේ අපේක්ෂිත ලාභය භාණ්ඩයකට මිලක් නියම කරද්දී ව්‍යාපාරයකට සැලකිලිමත් වෙන්න වෙනවා. එතකොට මම මේ පැහැදිලි කරේ ඔබට භාණ්ඩයකට මිල නියම කරද්දී ව්‍යාපාරිකේ සලකා බලන්න ඕන සාධක. ඔබ කවදා හරි භාණ්ඩයක් අලෙවි ව්‍යාපාරයක් ආරම්භ කරත් ඔබගේ භාණ්ඩය සඳහා ඔබ මිල නියම කරන්න ඕනේ. කීයද කියලා කියන්න වෙනවා මිල තීරණය කරන්න වෙනවා කීයද කියලා. එතකොට මේ සාධක පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. ඕවා નિરાයාසයෙන් හිතලා තමයි අපි ඉගෙනගෙන නැති අයත් මේ වැඩේ කරනවා. භාණ්ඩයක මිල මෙච්චරයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් දරුවනේ අපි හිතනවා මිල මිශ්‍රය යටතේ මේ සාධක ටික අධ්‍යයනය කිරීම අතිශයින් ප්‍රමාණවත් ඇති කියලා. හොඳයි අපි ඊළඟ වීඩියෝ පටෙන් බලාපොරොත්තු වෙනවා අලෙවි මිශ්‍රයේ ස්ථාන මිශ්‍රය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න.